ද්වේපතේ ඔබ අවසන් පරිච්ඡේදයේ මේ කොටසේ අවසන් පරිච්ඡේදයත් එක්ක එකතු වෙලා සිටින්නේ. අපි ගිය පරිච්ඡේදයේ අවසානයේදී වෙල්ඩින් ක්‍රම ආක් වෙල්ඩින් එහෙම නැත්නම් විද්‍යුත් ඡාප වෙල්ඩිම ගැන කතා කරලා ධාරාව වැඩි වෙන ආකාරය, ඒ ධාරාවට අනුව කොහොමද මේ සකස් කරගන්නේ කියන කාරණාව පිළිබඳව අවධානය යොමු කරා. පරිණාමක යන්ත්‍ර සිසිල් කිරීම. දැන් මේ භාවිතා කරන පරිණාමකය මේ පරිණාමණය හේතු කොටගෙන එරත් වෙන්න පුළුවන්. මේ වළක්වා ගැනීම සඳහා අපි කුමන ක්‍රියාවක් සිදු කළ යුතුද? පරිණාමක සිසිල් කිරීමේ ක්‍රම කීපයක් තිබේ. මෙසේ රත් වීමට හේතු වන්නේ වෙල්ඩින් කිරීමේදී අධික ධාරාවක් පිටතට ලබා ගන්නා නිසාය. අන්න ඇයි රත් වෙන්නේ? අධික ධාරාවක් එළියට ගියාම ඒ හේතුවෙන් තමයි මේ පරිණාමකය රත් වෙන්නේ. මේ සිසිල් කරන්න ඕන. අපි දන්නවා සිසිල් කරන්න ක්‍රම දෙකක් භාවිතා වෙනවා. වායු ධාරාවක් යවලා හෝ ජල ප්‍රවාහයක් යවලා ඒ තාපය අවශෝෂණය කර ගන්න ඕනේ. නැත්නම් එයාගේ කාර්යක්ෂමතාවය අඩු වෙන්න පුළුවන්. මේ නිසා පරිණාමක දඟර සහ ලැමිනේෂන් කෝරය අධිකව රත් වෙයි. මෙම රත් වීම පාලනය කිරීම සඳහා ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් යොදා ගනී. ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් ඉහත කොටස් බහා වෙල්ඩින් කිරීම යොදා ගනු ලැබේ. ඒ නිසා මේ ඔයිල් එක බහලනවා, ද්‍රවයක් බහලනවා. ඔයිල් තොල බහලා මේ ඔයිල් එක මගින් තාපය අවශෝෂණය කරගන්න. ඒ වගේ මේ ඔයිල් එක රත් වෙන විට මේ ෆෑන් එකක් සමහර අවස්ථාවල භාවිතා කළා. ඒ ෆෑන් එක මගින් මේ ද්‍රවයේ තිබෙන තාපය ඉවත් කිරීමේ ක්‍රමවේදත් සමහර පරිණාමක තුළ අන්තර්ගත වෙනවා. ඒතර අපි මතක තබා ගන්න ඕනේ මෙහිදී මේ අධික ධාරාවක් නිපදවීමේදී පිටවන තාපය අවශෝෂණය කර ගැනීම සඳහා මෙය ඔයිල් මාධ්‍යයක එහෙම නැත්නම් තෙල් ද්‍රවයක් තුළ බහා තිබෙන බවත් අවබෝධ කරගන්න. ඒ වගේම දුවේ පුතේ මේ හොඳ සිසිල් කිරීමේ ක්‍රමයකි. නමුත් මෙම ට්‍රාන්ස්ෆෝමර් පහසුවෙන් එහා මෙහා ගෙන යාමට නොහැකි වීම දුර්ලභකමකි. නමුත් ඒ ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් තුල බහලුවාම බර වැඩි. එහාට මෙහාට ගෙනියන්න බෑ. ඒ නිසා එහා මෙහා ගෙන යා හැකි පෝටබල් ට්‍රාන්ස්ෆෝමර්ස් තිබෙනවා. ඔබ වෙළඳ පොලේ දැක තිබෙනවා. මේවා පරිණාමකය වායු ධාරාවක් මගින් ෆෑන් එකක් මගින් සිසිල් කිරීමේ ක්‍රමවේදයක් තමයි වර්තමානයේ තිබෙන්නේ. එහිදී කියනවා පරිණාමක සිසිල් කිරීමේ තවත් ක්‍රමයක් නම් පංකාවක් යොදා ගැනීමය. මෙම ක්‍රමය ඉතා පහසු නිසා බොහෝ විට භාවිතයට ගැනේ. මීට අමතරව අවට වාතයේ සිසිල්වන ට්‍රාන්ස්ෆෝමර්ද තිබේ. අවට වාතයෙන් සිසිල්වන ට්‍රාන්ස්ෆෝමර්ස් තිබෙනවා. නැත්නම් පංකාවක් යොදා ගන්න. එහෙම නැත්නම් සමහර පංකාවක් නේ අවට වාතයට තාපය මුදා හැරලා සිසිල් වෙලා මේ කාර්යක්ෂමතාවය වැඩි කරන ඒවත් අවට දැක් ගන්න ලැබෙනවා. විද්‍යුත් ඡාප වෙල්ඩිමක් සිදු කරන ආකාරය මෙන්න ප්‍රධාන විදුලි සැපයීම මෙන්න මේ ආකාරයට ලබා දෙනවා වැඩ කොටසට. මේ වැඩ කොටස හරහා ධාරාව මේ ආකාරයෙන් ගමන් කරමින් මෙන්න මේ ස්ථානය පෑසීම ක්‍රියාවලියට අදාළ ගැලීම් සටහනක් කුඩා රූප සටහනක් තමයි මේ ඔබට දුවේ පුතේ දිස් වෙන්නේ. විද්‍යුත් ඡාප වෙල්ඩින් ක්‍රමය ගැන අපි තවදුරටත් තියරි කාරණා සිද්ධාන්ත කාරණා සාකච්ඡා කරමු මේ ආකාරයට. පරිණාමක යන්ත්‍රයට විදුලිය ලබා දීමෙන් පිටතට ලබා ගන්නා වූ වෙල්ඩින් ධාරාවේ එක් අග්‍රයට වෙල්ඩින් කූරක් සම්බන්ධ කොට එම වෙල්ඩින් කූර වැඩ කොට සහ ස්පර්ශ කර වැඩ කොට සහ වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩේෂණයෙන් දිය කොට ස්ථීර සම්බන්ධ කිරීම විද්‍යුත් ඡාප වෙල්ඩින් ක්‍රමයයි. ස්ථීරව සම්බන්ධ කිරීමට අපි කියනවා මොකද? විද්‍යුත් ඡාප වෙල්ඩින් ක්‍රමයයි. ස්ථීරව සම්බන්ධ කරනවා. මෙම වෙල්ඩින් කිරීමේදී එම ස්ථානයේ උෂ්ණත්වය 4000-5000 පමණ සෙන්ටිග්‍රේඩ් වෙනවා. වෙල්ඩින් කිරීමේදී එම ස්ථානයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් කොච්චරද? 4000-5000ක පමණ අධික උෂ්ණත්වයක් තිබෙනවා. ඒ උෂ්ණත්වය හමුවේ තමයි අර ලෝහ දෙක උණු වීමත් කුර පෑසුම් කුර උණු වීමත් සිදු වෙලා එකිනෙක සම්බන්ධ වන්නේ. ඒ අධික උෂ්ණත්වයත් එක්ක විශාල ආලෝක ධාරාවක් පිට වෙනවා. ඒ ආලෝක ධාරාව ඇසට ඊටාම අහිතකරයි. එනිසා තමයි ෆේස් ෂීල්ඩ් එක මුහුණු ආවරණය යොදා ගනු ලබන්නේ. ඡාප දුර වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩය හා යොදාගත් වැඩ කොටස අතර තිබෙන දුර ප්‍රමාණය ඡාප දුර වේ. ඉලෙක්ට්‍රෝඩය හා යොදාගත් වැඩ කොටස අතර තිබෙන දුර. එම දුර ප්‍රමාණය වෙල්ඩින් කිරීමට යොදා ගන්නා ඉලෙක්ට්‍රෝඩයෙහි සංධිය රහිත කොටසේ විස්කම්භය මෙන්
ප්‍රමාණයකි ඡාප දුර අඩුවීම හේතු කොටගෙන ඉලෙක්ට්‍රෝඩයේ වැඩ කොටස ඇලීමක් සිදු වේ. ඡාප දුර වැඩි හොත් ලෝහ අංශ විසිරී යාමට ලක් වේ. එම නිසා ඡාප දුර નિયમિત පරතරයක තබා ගැනීම හොඳ වෙල්ඩිමක් ලබා ගැනීමට ආධාර වේ. වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩය සහ යොදාගත් වැඩ කොටස අතර තිබෙන දුර. අපි මේ ස්ථානය පාස් කරනවා නම් වෙල්ඩින් කූරමේ තිබෙන ස්ථානයේ මේ ඡාප දුර. අප ඕනට වඩා ලං කරන්නත් බෑ, ඈත් කරන්නත් බෑ. නියම ක්වොලිටියෙන් පවත්වා ගන්න ඕන. අපි හිතමු මෙන්න මේ ආකාරයේ වැඩ කොටස් දෙක තිබෙනවා. මේ තිබෙන්නේ වැඩ කොටස් දෙක ඔන්න ඔහොම තිබෙනවා. දැන් මේද සංදි කරන්න ඕන. ඉලෙක්ට්‍රෝඩය අරගෙන මේ ආකාරයට මේ තුලට කිසියම් රටාවකට තබාගෙන ගමන් කරවීම සිදු කරනවා. අපි මේ ෆේස් ෂීල්ඩ් එක දාගෙන තමයි දැන් මේ ඉලෙක්ට්‍රෝඩය අරයන්. ඉලෙක්ට්‍රෝඩය කියලා කියන්නේ පෑස්සුම් කූර සම්බන්ධ කරන කොටස. ඒක තමයි දියවිදී මේ සිදුරට යන්නේ. අප සාමාන්‍යයෙන් මේ ෆේස් ෂීල්ඩ් එක මුහුණු ආවරණයෙන් බලද්දි කිසිම දෙයක් පේන්නේ නැහැ. ඝන කළුවරක්. නමුත් පෑස්සුම සිදු කරන අවස්ථාවේදී ඊටා පැහැදිලිව මෙන්න මේ ධාරය පේනවා. අධික ආලෝක ධාරාව. එන්සේ පේන ස්ථානනුව තමයි මේ කූර ඊටාම නිවැරදිව එහාට මෙහාට රැගෙන යන්නේ. මේ අත්දැකීමයි මේ වෙල්ඩගේ එහෙම නැත්නම් පෑස්සුම් කරුවාගේ ශිල්පීය දක්ෂතාවය මත මේ නිවැරදි ඡාප දුර පවත්වා ගැනීමේ හැකියාව මත ඔහු මේ ගමන් කරන රටාව වේගය අනුව හොඳ පෑස්සුමක් හොඳ පෑස්සුම් ධාරයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එනිසා ඔබ පාසලේදී අනිවාර්යයෙන්ම පාසලේ තිබෙන කුඩා පරිණාමක යන්ත්‍රය භාවිතා කරමින් මේ පෑස්සීම ඔබ විසින්ම සිදු කර අත්දැකීම ලබා ගත යුතුයි. මේ අත්දැකීම ඉදිරි අනාගතය සඳහා බොහෝ සෙයින් වටනවා. ඊටාම සුපරීක්ෂාකාරී ආරක්ෂිත ක්‍රමවේදයන්ට සහ ඔබගේ පාසලේ ගුරුවරයාගේ මඟ පෙන්වීම අධීක්ෂණය නිරීක්ෂණය යටතේ මේ ක්‍රියාකාරකම් වල එළඹීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඊළඟට අපි එනවා ටිග් වෙල්ඩින් ටංස්ටන් ඉනර්ට් ගෑස් වෙල්ඩින්. ඔන්න අපි විද්‍යුත් ඡාප වෙල්ඩිම එහෙම නැත්නම් ආක් වෙල්ඩිම ගැන කතා කරා. දැන් මොකද්ද මේ ටිග් එක කියලා කියන්නේ? ගුණාත්මක බවින් ඉහළ ආක් වෙල්ඩිමට වඩා ගුණාත්මක බවින් ඉහළයි. ඒ ටිග් වෙල්ඩින් ක්‍රමය හා සම්බන්ධ උපකරණ ගණනාවක්, උපාග කොටස් ගණනාවක්. එහිදී දුවේ පුතේ අපි සාකච්ඡා කර පරිදි පරිණාමකයක් තිබෙනවා. සිසිල් කාරක තිබෙනවා. ඒ වගේම ටංස්ටන් තාප ටෝචය තිබෙනවා. මෙහිදී කුමක්ද වෙන්නේ? මෙන්න මෙතන තිබෙනවා ගෑසයක්. ගෑස් එකක් භාවිතා කරනවා. මේ ටංස්ටන් කූර දෙසට ගෑස් එකක් භාවිතා කරනවා. ඉනර්ට් ගෑස්, නිෂ්ක්‍රීය වායුවක්. මේ භාවිතා කරන නිෂ්ක්‍රීය වායුව පාසන අවස්ථාවේදී මෙන්න මේ ප්‍රදේශය පුරාවට සංසරණය කරනවා. ඒ ප්‍රදේශය පුරාවට සංසරණය කරද්දී ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙනවා ඔක්සිජන් රැගත් වාතය. ඔන්න මේක තමයි ක්‍රමය. O2 තමයි ඉවත් වෙන්නේ. O2 N2ත් එක්ක මිශ්‍රණයනේ අප වායුගෝලයේ තිබෙන්නේ. ඒ මිශ්‍රණය ඉවත් වෙලා ඒ ස්ථානයට එනවා අර නිෂ්ක්‍රීය වායුව. නිෂ්ක්‍රීයයි කියලා කියන්නේ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඔක්සිජන් තිබ්බොත් අර ලෝහයේ ඔක්සයිඩ් හදලා පෑස්සුම් ධාරය එහෙම නැත්නම් මේ වෙල්ඩිම ගිහිලා මේ වෙල්ඩිම දුර්වල කරනවා. මේ වගේ නිෂ්ක්‍රීය වායුවක් තිබ්බහම අර වගේ ඔක්සයිඩයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ක්‍රමය විද්‍යුත් ඡාප වෙල්ඩිමට වඩා ශක්තිමත්ද නැද්ද? ශක්තිමත්. අන්න ඒ සඳහා භාවිතා කරනවා ටංස්ටන් ඉලෙක්ට්‍රෝඩය. නිෂ්ක්‍රීය වායුව භාවිතා කරන නිසා ටංස්ටන් ඉනර්ට් ගෑස් වෙල්ඩිම මුල අකුරු භාවිතා කරමින් ටිග් වෙල්ඩින් ක්‍රමය කියලා අපි කෙටියෙන් හඳුන්වනවා. මේ පිළිබඳව විස්තර බලමු. ටිග් වෙල්ඩිම යනුවෙන් අදහස් වන්නේ ටංස්ටන් කූර සමග නිෂ්ක්‍රීය වායුවක් මූලික වශයෙන් යොදාගෙන කෙරෙන වෙල්ඩින් ක්‍රමයක් නිසාය. අන්න ටංස්ටන් කූරත් එක්ක නිෂ්ක්‍රීය වායුව භාවිතා කරන නිසා අපි මේකට ටිග් ටංස්ටන් ඉනර්ට් ගෑස් වෙල්ඩින් ටිග් වෙල්ඩින් කියලා හඳුන්වනවා. මෙම ක්‍රමයේ විශේෂත්වය වන්නේ ෆෙරස් ලෝහ මෙන්ම නිෆරස් මිශ්‍ර ලෝහ වැනි ඕනෑම ලෝහයක් වෙල්ඩින් කිරීමට හැකිවීමයි. අප මුලින් කතා කරා ෆෙරස් ලෝහ,
නිෆරස් ලෝහ කියලා. මේ මිශ්‍ර ලෝහ ඕනෑම එකක් වෙල්ඩින් කිරීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන්. මොකද ටිග් වෙල්ඩින් ක්‍රමය, ටංස්ටන් ඉනට් ගෑස් වෙල්ඩින් ක්‍රමය. සාමාන්‍ය වෙල්ඩින් ක්‍රමවලදී බාහිර වශයෙන් සංධියන් භාවිතා කරන නමුත් මෙම ක්‍රමයේදී රැහන් පද්ධතියේ වැඩ කරන ස්ථානයේ සංධියක් වායුවක් වශයෙන් සපයනු ලබයි. අපි කලින් කතා කරා සංධියන් ෆ්ලක්ස් භාවිතා කරා. මේ වෙල්ඩිම ශක්තිමත් වෙන්න. විදුලි ඡාප වෙල්ඩින් ක්‍රමයේදී කූර වටා ඇතුලේ හෝ මිශ්‍ර කරලා සංධියන් භාවිතා කරනවා. මෙහිදී අවශ්‍ය නැහැ සංධියන් විදියට. සසන්ධියන් විදියට ෆ්ලක්ස් ලෙස තමයි නිෂ්ක්‍රීය වායුව ඇවිල්ලා අර පෑසුම් ස්ථානය වටා සැරිසරන්නේ. ඔක්සයිඩ් හැදෙන්නේ එතන පිරිසුදු සංධියක්. පිරිසුදු ජොයින්ට් එකක්, පිරිසුදු වෙල්ඩිමක් මේ මගින් ලබා ගන්න පුළුවන්. ඕනෑම ලෝහයක් ෆෙරස් නිෆරස් වර්ග වලට භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා සිදු කරන සීරු මාරු කිරීම යටතේ. ඒ නිසා මේ ලෝකයේ වැඩිපුරම භාවිතා වන වෙල්ඩින් ක්‍රමයක්. ඒ වගේම තවත් විශේෂ ලක්ෂණයක් ප්‍රත්‍යාවර්ත ධාරා සහ සරල ධාරා යන මාදිලි දෙකම මෙහිදී භාවිතා කරනු ලබයි. DC කරන්ට් එකේ වැඩ කරන්නත් පුළුවන්, AC වලින් වැඩ කරන්නත් පුළුවන්. ඒ වගේම ඇලුමිනියම් හා ඇලුමිනියම් මිශ්‍ර ලෝහ වෙල්ඩින් කිරීමේදී ප්‍රත්‍යාවර්ත විදුලි ධාරා භාවිතා කරන අතර ෆෙරස් මිශ්‍ර ලෝහ වෙල්ඩින් කිරීමේදී සරල ධාරා භාවිතා කරයි. ඇලුමිනියම් මිශ්‍ර ලෝහ වලට ප්‍රත්‍යාවර්ත ධාරාත් ෆෙරස් හා මිශ්‍ර ලෝහ භාවිතා කරනකොට DC එකනොත් වැඩ කරන බව ඔබ මතක තබා ගන්න. සිද්ධාන්ත කාරණා. ඒ අනුව වෙළඳ පොලේ AC DC විදුලි මාදලි සහිත තනි පරිණාමක මෙන්ම AC පරිණාමක DC පරිණාමක වශයෙන්ද වෙළඳ පොලෙන් ලබා ගන්න පුළුවන්. නමුත් මෙවැනි එක විදුලි මාදලියක් සහිත පරිණාමකයක් තෝරා ගතහොත් වෙල්ඩින් කළ හැකි වන්නේ එක් කාණ්ඩයකට අයත් ලෝහ පමණි. ඒ නිසා AC DC එකක් ගත්තොත් AC වලින් කරන්න පුළුවන් එකයි DC වලින් කරන්න පුළුවන් එකයි. ඒ නිසා අපිට විවිධ මාදල පරිණාමක තිබෙනවා. ටිග් වෙල්ඩින් අදාළ කොටසට ගැලපෙන වෙල්ඩින් ක්‍රමය තෝරා ගැනීම අනිවාර්ය වෙනවා. මේ තිබෙන්නේ එවැනි රූප සටහනක් DC සප්ලයි එකත් එක්ක වැඩ කරන එකක්. වර්ක් පීස් එක වැඩ කොටස ටංස්ටන් ඉලෙක්ට්‍රෝඩය ගෑස් එකත් මේ සමග මේ ඉනට් ගෑස් එක මේ ස්ථානය පුරාවටම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා පිරිසුදු වෙල්ඩිමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉලෙක්ට්‍රෝන ධාරාව මේ ආකාරයට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට අපි කතා කරන පරිදි ධන අග්‍රයේ සිට මේ ඍණ අග්‍රය දෙසට ධාරාව ගලාගෙන යනවා DC සප්ලයි එක්කනම්. අපි DC භාවිතා කරන්නේ කුමක් සඳහාද? DC අපි භාවිතා කරනවා kuwa මෙන්න මේ ආකාරයට ඇලුමිනියම් මිශ්‍ර ලෝහ ප්‍රත්‍යාවර්ත ධාරා DC භාවිතා කරනවා ෆෙරස් සහ පෙරස් මිශ්‍ර ලෝහ වලට කඩපාඩම් කර තබා ගන්න. ඒ වගේම මෙන්න මේ රූප සටහනේ පේනවා DC කරන්ට් එක වැඩ කරන ආකාරය. ඊළඟට මෙන්න මෙහෙම කියනවා ටිග් වෙල්ඩින් ක්‍රමෙන් සරල ධාරා විදුලිය භාවිතා කරන අවස්ථාවේදී වෙල්ඩින් කාවැදීම අඩු කිරීම හා වැඩි කිරීම කළ හැක. ඒ අනුව පරිණාමකයේ ධන අග්‍රය වැඩ කොටස සම්බන්ධ කර ඍණ අග්‍රය ඉලෙක්ට්‍රෝඩයට සම්බන්ධ කළ විට 3/2ක උෂ්ණත්වයක් වැඩ කොටසට ලැබෙන අතර 3/1 උෂ්ණත්වයක ඉලෙක්ට්‍රෝඩයට ලැබේ. ඒ උෂ්ණත්වයෙන් 3/2ක් ඉලෙක්ට්‍රෝඩයට ලැබෙනවා. 3/1ක උෂ්ණත්වයක් වැඩ කොටසට ලබා ගන්න පුළුවන්. හීට් එකෙන් සම්පූර්ණ 3/1ක් 3/2ක් ඉලෙක්ට්‍රෝඩයටයි වැඩ කොටසයි ලැබෙනවා. නිසා වෙල්ඩිම කාවැදීම අඩු වැඩි කරන්න පුළුවන් මේ ධාරා අග්‍ර මාරු කිරීමෙන් හුව මාරු කිරීමෙන්. නිසා විශේෂිත ක්‍රම ගණනාවක් තිබෙන බව දැන් ඔබට පේනවා. ඒ නිසා මේ ටිග් වෙල්ඩින් මිග් වෙල්ඩින් එකේ අපි අනන්තයට එහෙම නැත්නම් පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීම අවශ්‍ය නැහැ. ඔබ බලන්න මේ සීරු මාරු කිරීම තත්වයන් වෙනස් කිරීම තත්වයන් එක කොහොමද මේ වෙල්ඩිමේ කාර්යක්ෂමතාවය ගුණාත්මක භාවය වෙනස් කරගන්නේ කියන ආකාරය දල අදහසක් ලබා ගැනීම ප්‍රමාණවත් වෙනවා. අපට දුවේ පුතේ ගුරුවත් පොත විෂය නිර්දේශය තුල තිබෙන්නේ කොමක්ද? ටිග් වෙල්ඩින් ක්‍රමය පහදන්න. මේ කාල පරිච්ඡේද ප්‍රමාණය මෙච්චරයි. එනිසා එහා සඳහා මූලාශ්‍ර සොයා ගැනීමේදී අප මේවා වීඩියෝ පටිගත කරන මේ මොහොත වෙන විට තවමත් අධ්‍යාපන ප්‍රකාශ දෙපාර්තමේන්තුව විසින්
අපට මූලාශ්‍ර ග්‍රන්ථයක් සාකස් කර දී නැහැ. ඒ නිසා අප මේ වට ගැළපෙන පරිදි ලැබෙන තොරතුරු පහුගිය විභාග ප්‍රශ්න වලට ගැළපෙන පරිදි අප මේ විෂය කාණ්ඩේ ගැඹුර ඔබට ලබා දීම සිදු කරන බවත් දුවේ පුතේ තේරුම් ගන්න. මේ හේතුව නිසා කාවැදීම් වැඩි වී මෙම ක්‍රමය DCSP direct current straight polarity යනුවෙන් හඳුන්වලා ලබයි. එමෙම වැඩ කොටස ඍණ අග්‍රයටද ඉලෙක්ට්‍රෝඩය ධන අග්‍රයට සම්බන්ධ කළ විට කාවැදීම අඩු වේ. මෙහිදී ඉලෙක්ට්‍රෝඩයේ උෂ්ණත්වය වැඩිය මෙම ක්‍රමය direct current reverse polarity යනුවෙන් හඳුන් ලැබේ. අන්න විවිධාකාර ක්‍රම තිබෙනවා. ඔබ මේවා කටපාඩම් කරගන්න අවශ්‍ය නැත. මේවා කටපාඩම් කරගන්න එපා. දල අදහසක් තබා ගන්න. කුමක්ද? DC වලින් මේ ටිග් එක කරනකොට ධනාග්‍ර ඍණාග්‍ර මාරු කරන්න පුළුවන්. ධනාග්‍රය ඉලෙක්ට්‍රෝඩයට දීලා ඍණාග්‍රය වැඩ වර්ක් පීස් එකට වැඩ කොටස. එහෙම නැත්නම් අනිත් පැත්තට මේ ධන ඍණාග්‍ර වැඩ කොටස ඉලෙක්ට්‍රෝඩය මාරුවෙන් මාරුවට දුන්නාම මෙන්න ගුණාත්මක භාවය වෙනස් වෙන ආකාරය. මේට හේතුව විභාග ප්‍රශ්නවලදී MCQ වලදී ටිග් වෙල්ඩින් ක්‍රමයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ වන්නේ මේ ධනාග්‍ර ඍණාග්‍ර DC AC වලින් වැඩ කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඒ DC වලින් වැඩ කරනකොට ඉලෙක්ට්‍රෝඩය මේකටත් වැඩ කොටස මේකටත් සම්බන්ධ වීම අනිවාර්ය වේ කියලා තිබෙන්න පුළුවන්. අනිවාර්යද? මෙන්න මාරු කරන්න පුළුවන්. මාරු කරන්න පුළුවන්. ඒදී ඔබට තවත් පැහැදිලි කරන්නම් මේ විදිහට අප නැවතත් පරණ රූප සටහනට මේ ආකාරය යමු. ඍණාග්‍රය සම්බන්ධ වෙන ඉලෙක්ට්‍රෝඩ් එකට. ධනාග්‍රය සම්බන්ධ වෙන වර්ක් පීස් එකට. මේක මාරු කරන්න පුළුවන්. ඍණාග්‍රය වර්ක් පීස් එකට දාලා ධනාග්‍ර ඉලෙක්ට්‍රෝඩ් එකට දෙන්න පුළුවන්. එතකොට ගුණාත්මක භාවය වෙනස් වෙනවා කියන කාරණාව මතක තබා ගන්න. ප්‍රත්‍යාවර්ත ධාරා විදුලි ක්‍රමයේදී මෙම අග්‍ර වෙනස් කිරීම අවශ්‍ය නොවන අතර කාවැදීම වෙනස් කර ගැනීම සඳහා යන්ත්‍රයේ සීරු මාරු වීම කළ යුතුය. අන්න ප්‍රත්‍යාවර්ත ධාරාවල ධන ඍණ ભેදයක් නැහැ. එනිසා පරිණාමක භාවිතා කරනකොට සීරු මාරු කිරීම කරලා ධාරාව අඩු වැඩි කර ගැනීමෙන් කාවැද්ද වීම. මොකද්ද මේ කාවැද්ද වීම කියලා කියන්නේ? දැන් මේ ආකාරයට අපි හිතමු ලෝහ දෙක තිබෙනවා කියලා. ලෝහ දෙක තිබිලා මේ විදිහට පෑස්සුම් කූර භාවිතා කරනවා. පෑස්සුම් කූර භාවිතා කරාම ලෝහ දෙක මෙන්න මේ ආකාරයට සම්බන්ධ වීමේදී කාවැදීම මේ පිරවුම් කූර මෙන්න මේ ලෝහයට කාවදිනවා. මේ ලෝහය තුලට ගමන් කරන කාවදිනවා. ධාරාව වැඩි කරොත් කාවැද්දවීම වැඩි, ධාරාව අඩු කරොත් කාවැද්දවීම අඩුයි. එනිසා මේ ඕනවට වඩා කාවැදීම සිදු කරොත් මේ පෘෂ්ඨ දෙක මුණු වෙලා යන්න පුළුවන්. එතකොටත් මේ ගුණාත්මක භාවය වෙනස් වෙනවා. ඔබට පැහැදිලි ඇති. දැන් ඊළඟට ඒ ආගන් වායුව භාවිතා කරන්නේ. නිෂ්ක්‍රීය වායුව විදියට ආගන් වායුව භාවිතා කරලා මේ තුළ ඔක්සයිඩ් නිර්මාණය වීමේ අවදානම අඩු කරනවා. මෙහිදී නිෂ්ක්‍රීය වායුව ආගන් වායුව මෙන්ම ආගන් මිශ්‍ර වායුවන්ද භාවිතා කරයි. අන නිෂ්ක්‍රීය වායුව ආගන් වායුව භාවිතා කරනවා. මෙම නිෂ්ක්‍රීය වායුව ලෝහය මතු තලය පිරිසිදු කිරීම මෙන්ම වෙල්ඩිම ආරක්ෂා කිරීමටද ටංගස් ඉලෙක්ට්‍රෝඩය ආරක්ෂා කිරීමට සිදු කරයි. මෙම වෙල්ඩින් ක්‍රමය සඳහා ටංගස්ටන් ඉලෙක්ට්‍රෝඩය භාවිතා කරන්නේ විද්‍යුත් ඡාපය ලබා ගැනීමටය. මේ සඳහා භාවිතා කරන ටංගස්ටන් ඉලෙක්ට්‍රෝඩ වර්ග ගණනාවක් දැකිය හැකිය. හරි? ටංගස්ටන් ඉලෙක්ට්‍රෝඩ වර්ග ගණනාවක් තිබෙනවා විද්‍යුත් ඡාපය ලබා දීමට තමයි අර ඉලෙක්ට්‍රෝඩය භාවිතා කරන්නේ. ඒ වගේම ඉලෙක්ට්‍රෝඩ වර්ග ගණනාවක් තිබෙනවා. ඉලෙක්ට්‍රෝඩය වෙනස් කරන්න පුළුවන්. ඒ හරහා තමයි ධාරාව දෙන්නේ. ඉලෙක්ට්‍රෝඩ් එක මේ තිබෙන්නේ. පිරිසුදු ටංගස්ටන් ඉලෙක්ට්‍රෝඩ, තෝරියම් ඔක්සයිඩ්, සර්කෝනියම් ඔක්සයිඩ් වර්ග මේ විදිහට විවිධාකාර වර්ග තිබෙනවා. මේවාද ඔබට මතකයේ තබා ගැනීම අවශ්‍ය නැහැ. දල අදහසක් පමණයි මෙහිදී ඔබට වැදගත් වන්නේ. ඔබට මේ පේනවා මේ සඳහා භාවිතා කරන සම්මත අංකන, සම්මත වර්ණ, ජාත්‍යන්තර ප්‍රමිති. එතන ඔබට මා මෙහි උත්සාහ කරන්නේ මේක වෙනම පරිචයක්, වෙනම කොටසක්. එසලා මේ අප DP Education channel එක හරහා මා විශේෂයෙන් මේ කොටස් පිළිබඳව මේ
වැඩිපුර කරුණු ප්‍රමාණයක් අන්තර්ගත කරන්න ප්‍රධාන හේතුව වන්නේ ඉදිරි වැඩ ලෝකයට පිවිසෙන ඔබ වෘත්තීය නිපුණත්වය සහිත දරුවන් බිහි වෙන්නේ. මේ වීඩියෝ දර්ශන බලන ඔබ සමහර විට ඉදිරි අනාගතයේදී ලෝකේ ඊටම දක්ෂ වෙල්ඩ කෙනෙක් වෙන්න පුළුවන්. අප හිතන්නේ ඉංජිනේරුවන් දොස්තර වීම පමණයි කියලා. නෑ පුතේ. වෙල්ඩ කෙනෙකුට පවා යුරෝපීය රටක ආසියාතිකරයේ රටක ඔබ හිතනවාට වඩා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන වැටුපට වඩා අධික වැටුපක් ලබන්න පුළුවන්. මේ වෘත්තීය නිපුණත්වය සහිත දක්ෂ දරුවන්ට මෙන්න මේ පැත්තට යොමු වෙන්න පුළුවන්. බලන්න ඔබ අප සමග මේ O level A level පසු කරලා මේ ඉගෙන ගන්න දැනුම සමග ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනයෙන් පසුව වෘත්ති අධ්‍යාපනයේ තෘතීය අධ්‍යාපනයේදී මේවා අනුගමනය කරන්න පුළුවන්. මේ කොටස් මතක තබාගෙන හොඳ ගණයේ වෘත්තීය විශේෂඥවරයෙක් වෘත්තීය නිපුණත් සහිත කාර්මිකයෙක් ලෝකයට දායද කරන්න පුළුවන්. එහිදී ඔබට මේ ඉගෙන ගන්න තිබෙන මතක තබා ගන්න තියෙන ක්‍රම ගණනාවයි. ඒ સિદ્ધාන්ත සමග නිවැරදි ප්‍රායෝගිකත්වය අත්විඳින ඔබට වෘත්තීය නිපුණත්වය සහිත ඉහළ ගුණාත්මක ඉහළ වැටුප් ලබන ආයතන වලට ඔබට පිවිසී ජීවිතය ජයග්‍රහණය කරන්න පුළුවන් බවත් මෙහිදී මා මතක් කර සිටිනවා. මෙම ඉලෙක්ට්‍රෝඩ වර්ග තෝරා ගත යුත්තේ එක් ලෝහ වර්ග අණුවය. අන්න ලෝහ වර්ග වලට ගැලපෙන ඉලෙක්ට්‍රෝඩ තිබෙනවා. ටංස්ටන් වලින් හදන ඉලෙක්ට්‍රෝඩ. ලෝහ වර්ගයට අණුව. ඒවා chart අත්පොත්පත්වල තිබෙනවා. ඒවා බලලා තෝරා ගැනීම වෙල්ඩ එහෙම නැත්නම් පෑසුම් කරුවා සතුයි. මෙම ඉලෙක්ට්‍රෝඩ භාවිතා කිරීමේදී ඒවා සියුම් ස්පටික සහිත නිමදුම් යන්ත්‍රයක් ආධාරයෙන් නිමදුම් කළ යුතු අතර මෙම සිහින් නිමදුම් රේඛා සිරස්ව පිහිටිය යුතුය. මෙම නිබඳුම් කිරීමේදී ටංස්ට් ඉලෙක්ට්‍රෝඩය තුඩේ කුඩා කෝණයක් කෙරෙහිද සැලකිලිමත් විය යුතුය. ඒ තුඩ සකස් කරගන්නා ආකාරය මේ තිබෙන්නේ තුඩ සකස් කරගන්නා ආකාරය සරල ධාරා ක්‍රමයෙන් වෙල්ඩින් කිරීමේදී තුඩ තිබෙන ආකාරය. මේ තුඩ සකස් කරගන්න ඕනේ. ටංස්ටන් තුඩ ප්‍රත්‍යාවර්ත ධාරාවට වෙනම ඇංගල්. මේ තමයි સિદ્ધාන්ත කාරණා ගැඹුරු સિદ્ધාන්ත කාරණා ඉලෙක්ට්‍රෝඩය හා සම්බන්ධයෙන් සකස් කරගන්න ආකාරය. ඒ වගේම ඔබට පේනවා ටිග් වෙල්ඩින් ක්‍රමයේ භාවිතා කරන ටෝචය උපාංග කිහිපයකින් සමන්විත වේ. අර ටිග් වෙල්ඩින් ක්‍රමයේ ඉලෙක්ට්‍රෝඩය හා සම්බන්ධ ටෝච් එක කොලට් ටොප් නොසල් පිටුපස වැස්ම මෙන්න මේ විදිහට කාණ්ඩ ගණනාවකින් සමන්විත වෙනවා. මෙහිදී අප තෝරා ගන්නා ටංස්ටන් ඉලෙක්ට්‍රෝඩය විශ්කම්භයට අනුකූලව කොලට් හා කොලට් බොඩ් යන උපාංග තෝරා ගැනීම ඉතාම වැදගත් වෙනවා. අදාළ කොටස් තෝරා ගැනීම වැදගත් වෙනවා. ටංස්ටන් ඉලෙක්ට්‍රෝඩයේ විශ්කම්භයට වඩා වැඩි කොලට් හා කොලට් බොඩ් තෝරා ගතහොත් එම ඉලෙක්ට්‍රෝඩය නිසි ආකාරයෙන් රඳවා ගත නොහැක. මෙම ටෝචය කේබල් ගණනාවකින් සමන්විත වේ. ප්‍රධාන වශයෙන් ප්‍රධාන කේබලයෙන් විදුලිය ලබා දෙන අතර අනෙක් කේබල් වලින් නිෂ්ක්‍රීය වායු අදුරෂ්ට පාලන වහරුව සම්බන්ධ කර ඇති කේබලය වශයෙන් දැකිය හැකිය. එතකොට මේ ඉලෙක්ට්‍රෝඩයේ ආසන්නයට ලබා දෙන නිෂ්ක්‍රීය වායු ආගන් සම්බන්ධ වන කේබලය. ඒ වගේම ධාරාව ගමන් කරන කේබල් මේ වගේ කේබල් කීපයක් දෙනවා. මේවා නිසි ආකාරයෙන් හඳුනාගෙන නිසි ආකාර සම්බන්ධ කරමින් හොඳ අත්දැකීමක් හොඳ නිපුණත්වයක් සහිතව තමයි මේ ක්‍රම වලට අවතීර්ණ විය යුත්තේ. එයයි මෙහිදී අප පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. තවද මේ කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම සඳහා සිසිලන ද්‍රාවණ මගින් සිසිලණය වන පරිණාමක භාවිතයේදී සිසිල් ද්‍රාවණය සංසරණය සඳහා අමතර කේබල්ද භාවිතා කරයි. පෑසන ස්ථානයේ ඔක්සිකරණය වීම වැළැක්වීම සඳහා නිෂ්ක්‍රීය වායුවක් පෑසුම් ස්ථානයට සපයයි. මේ සඳහා බොහෝ විට ආගන් වායුව දාගනී. යගෙන් පරිණාමකය සිසිල් කිරීමට සිසිල් ද්‍රාවණ භාවිතා කිරීම, ෆෑන් භාවිතා කිරීම, ඒ වගේම ආගන් වායුව යොමු කිරීම, ඉලෙක්ට්‍රෝඩය අසලට යොමු කිරීමත් මේ ක්‍රමයේදත් නිසි ආකාරය තබා ගැනීමෙන් ටිග් නිවැරදි පෑසුම් ක්‍රමයක් දුවේ පුතේ ලබා ගන්න පුළුවන්. ටංස්ටන් ඉනර්ට් ගෑස් වෙල්ඩින්. ටංස්ටන් ඉලෙක්ට්‍රෝඩය භාවිතා කරන අතර ටංස්ටන් ලෝහයේ වියලන උෂ්ණත්වය 3300කි. මෙම උෂ්ණත්වය සාමාන්‍යයෙන් මෙම ක්‍රමයෙන් පාසු ලබන ලෝහවල වියලන උෂ්ණත්වයට දෙගුණයක් පමණ වේ. දැන් එතකොට අපි ටංස්ටන් වල උෂ්ණත්වය 3300යි. ටංස්ටන් ඉලෙක්ට්‍රෝඩයට මුකුත් වෙන්නේ නැහැ. ඊට වඩා අඩු උෂ්ණත්වයේ තියෙන ලෝහය තමයි ද්‍රව වීම, වියලනය වීම සිදුවන්නේ. සාමාන්‍ය විදුලි ඡාප පරිණාමකයට විශේෂිත විදුලි සැපයීමක් මේ සඳහා භාවිතා කරනවා. මේ විදුලි සැපයීම විශේෂිත පාලන ක්‍රමයේ විදුලි සැපයීම තීරණය කළ යුතුයි. එහිදී මතක තබා ගන්න. ඒ වගේම අවසන් වශයෙන් අපි සාකච්ඡාට භාජනය කරනවා මේ ටංස්ටන්
වායු පෑස්සුම් ක්‍රමයට අදාළ රූප රාමුවක්. ආගන් වායුව සහිත සිලින්ඩරය දුරස්ථ පාලක උපකරණ භාවිතා කරමින් මේ වගේ ධාරාවන් අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම සිසිලන පද්ධතියක් භාවිතා කරනවා. මේ ඉලෙක්ට්‍රෝඩය පන්දමත් සහිතව තිබෙනවා. ඒවා වැඩ කොටස කලම්ප කර අල්ලනවා. මේ අල්ලන අවස්ථාවේදී ධාරාව සම්පූර්ණ වෙනවා. මේ නිෂ්ක්‍රීය වායුව මෙන්න මේ ඔස්සේ ලබා දීම සිදු වෙනවා. ඔබට පේනවා මේ පන්දමට කේබල තුනක් රැහැන් තුනක් සම්බන්ධ වෙනවා. එකක් ධාරාව, අනිත් එක නිෂ්ක්‍රීය වායුව සහ අනිත් එක සිසිලන කාරකයක් මේ තුලට යොමු කරමින් මේ කාර්යක්ෂමතාව වැඩි කරන අන්දම රූප රාමුව ඔබට පේනවා. ඒ නිසා මෙහිදී ආක් වෙල්ඩිම එහෙම නැත්නම් අපි කතා කරන විද්‍යුත් ඡාප වෙල්ඩිමේදී ධාරාව පමණයි ටෝචයට එන්නේ, පන්දමට එන්නේ. මෙහිදී සිසිලන කාරක සහ ආගන් වායුව කියන අමතර කොටස් දෙකත් එකතු වීමෙන් අපට ගුණාත්මක භාවයෙන් ඉහළ පෑස්මක් ලබා ගැනීමට හැකි බව ඔබ දුවේ පුතේ තේරුම් ගන්න. ඔබ අන්තර්ජාලයට පිවිසීමෙන් ටංස්ටන් ඉනට් ගෑස් වෙල්ඩින් සිදු කරන ආකාරය නිවැරදිව ඔබට බලා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ ඔබට පේන්නේ රූප රාමුවක්, ටංස්ටන් ඉලෙක්ට්‍රෝඩය මේ තිබෙනවා. නිෂ්ක්‍රීය වායුව භාවිතා කරමින් අදාළ පෘෂ්ඨය මොනා කිරීමද? අදාළ ධාරය පෑසීම සිදු කරන රූප රාමුවක් තමයි මේ ඔබට පේන්න තිබෙන්නේ. ඊළඟට අපි අවධානය යොමු කරමු තවත් විශේෂිත පෑසුම් ක්‍රමයක් පිළිබඳව. අපි ඒකට කියනවා මිග් මග් වෙල්ඩින් ක්‍රමය. මිග් මග් metal inert gas MIG metal inert gas MIG welding ක්‍රමය. මග් metal active gas welding ක්‍රමය. MIG metal inert gas. දැන් tungsten කියන්නේ මොකද්ද? TIG කියලා කියන්නේ tungsten inert gas TIG. MIG metal inert gas මග් metal active gas welding ක්‍රමය. මොනවද මේ ක්‍රම? tungsten එකෙන් කොහොමද MIG එකයි මග් එකයි වෙනස් වෙන්නේ? මේ ආකාරයට බලමු. MIG වෙල්ඩින් ක්‍රමයේදී නිෂ්ක්‍රීය වායුව යොදා ගන්න අතර මග් වෙල්ඩින් ක්‍රමයේදී සක්‍රීය වායුවක් යොදා ගනී. අන්න metal inert gas. ඒ නිසා එතනදී භාවිතා කරන නිෂ්ක්‍රීය වායුවක්. metal active gas. එතනදී භාවිතා කරනවද පුතේ මොන වායුවක්ද? සක්‍රීය වායුවක්. ඔන්න වෙනස්කම. මේ අනුව MIG වෙල්ඩින් යනු ලෝහයක් සමග නිෂ්ක්‍රීය වායුවක් යොදා ගන්නා වෙල්ඩිමක් වන අතර මග් වෙල්ඩින් ක්‍රමයේදී ලෝහයක් සමග සක්‍රීය වාහයක් යොදා ගනී. ඔය තමයි ප්‍රධාන වෙනස්කම. දැන් මේ තිබෙන්නේ පරිණාමකයක් භාවිතා කරමින් මේ වෙල්ඩිම සිදු කරන ආකාරය. මේ තිබෙන්නේ ගෑස් සිලින්ඩරය. මේ ගෑස් සිලින්ඩරය සක්‍රීය වායුවක් සහිත නිෂ්ක්‍රීය වායුවක් සහිත විදියට MIG එකයි මග් එකයි වෙනස් වෙනවා. MIG එකයි මග් එකයි වෙනස් වෙනවා. මග් වෙල්ඩින් ක්‍රමයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව භාවිතා කරන අතර MIG වෙල්ඩින් ක්‍රමයේදී නිෂ්ක්‍රීය වායුව භාවිතා කරයි. එවැනි අවස්ථාවක මෙම සිලින්ඩර මාරු කළ යුතු වේ. අන්න සක්‍රීය වායුව කාබන් ඩයොක්සයිඩ්. ඒ අනුව මග් වෙල්ඩින් ක්‍රමයේ ෆෙරස් ලෝහ වෙල්ඩින් කරන අතර MIG වෙල්ඩින් ක්‍රමයේ ඇලුමිනියම් හෝ ඇලුමිනියම් මිශ්‍ර ලෝහ සඳහා ඉතා උචිත වේ. මෙන්න මේක තමයි ඉතා වැදගත් වන්නේ. කටපාඩම් කර තබා ගන්න. මේ ෆෙරස් ලෝහ භාවිතා කරනවා මග් එකේදී. MIG එකේදී ඇලුමිනියම් හෝ ඇලුමිනියම් මිශ්‍ර ලෝහ ඉතාම උචිත වෙනවා. සාමාන්‍ය වශයෙන් MIG මග් පරිණාමකයේ වයර ෆීඩින් යුනිට් ලෝහ කැවීමේ ඒකකයේ සිට මීටර 3-5 දුර සිට වෙල්ඩින් කළ හැකිය. මේ පරතරය මීටර 3-5 අතර පරතරයක මේවා භාවිතා කරන්න ඕනේ වෙල්ඩින් කිරීම සඳහා. විද්‍යුත් ඡාප වෙල්ඩින් ක්‍රමයේදී ඔබට මතකයි මීටර 20 දක්වා යන්න පුළුවන්. නමුත් මෙම ක්‍රමයේදී 3-5ක් අතර තරමක අඩු ඩිස්ටන්ස් එකක් දුර ප්‍රමාණයක් පවත්වා ගැනීම අනිවාර්ය වෙනවා. විද්‍යුත් ඡාප පෑසීම් ක්‍රමයක් වන මෙම ක්‍රමයේ ක්‍රියාකාරීත්වය ටිග් පෑසුම් ක්‍රමයට බොහෝ සෙයින් සමානයි. මෙය ටිග් පෑසුම් ක්‍රමයට බොහෝ සෙයින් සමානයි. ඒත් මෙහි යොදා ගනු ලබන ඉලෙක්ට්‍රෝඩය ෂය වන බැවින් පෑසුම් විදවත ඉලෙක්ට්‍රෝඩය නොකඩවා සැපීම සිදු කළ යුතු වේ. වෙල්ඩින් ගන් එකට ඉලෙක්ට්‍රෝඩය නිරන්තරයෙන් යොමු කරන්න ඕන. ටිග් එකේදී ඉලෙක්ට්‍රෝඩය ෂය වුන්නේ නැහැ.
මේ වෙල්ඩින් ක්‍රමයේ ඉලෙක්ට්‍රෝඩය ෂය වෙනවා. මේ තමයි මේ ක්‍රමයේ තිබෙන විශේෂ ලක්ෂණය. පෑසීමේදී සිදුවන ක්‍රියාවලිය රූපයෙන් දැක්වේ මේ තිබෙන්නේ. ඉලෙක්ට්‍රෝඩය ෂය වී අදාළ පෘෂ්ඨය සමග එකතු වෙනවා. මේ තමයි metal inert gas welding ක්‍රමයේ තිබෙන විශේෂ ලක්ෂණයක්. ටිග් එකයි මිග් එකයි ගත්තාම ඉලෙක්ට්‍රෝඩය ෂය වෙනවා. ඉලෙක්ට්‍රෝඩය නිරන්තරයෙන්ම සැපීම සිදු කළ යුතු වෙනවා. මේ පෑසුම් පෘෂ්ඨයක රූපයක් පේනවා. ඒ වගේම අපට වැදගත් වෙනවා මේ පෑසුම් ක්‍රමවලදී ආරක්ෂාව සේෆ්ටිය ලබා ගන්න. ඔබට මතක ඇති කාර්මික ශ්‍රේෂ්ඨයේදී සිදුවන ආරක්ෂාව හා සම්බන්ධයෙන් අපි ඔබ සමග සාකච්ඡා කර තිබෙනවා. මෙහිදී ක්‍රියාකාරකම් කිරීමේදී ආරක්ෂාව හා සම්බන්ධයෙන් අපි දැන් සාකච්ඡා කරමු. මෙම පාඩමේදී තාක්ෂණ වේදයට අදාළ ක්‍රියාකාරකම් සිදු කිරීමේදී ආරක්ෂාව සලසා ගන්නා ආකාරය පිළිබඳව අධ්‍යයනය කෙරේ. යම් කිසි කාර්යයක් කිරීමේදී ඊට අවශ්‍ය ද්‍රව්‍ය ශිල්පීය ක්‍රම මෙන්ම ආයුධ උපකරණද භාවිතා කරයි. ඔබ දන්නවා මේ පෑසුම් ක්‍රමවලදී වෙල්ඩින් ක්‍රමවලදී සෞඛ්‍ය සම්පන්න ආවරණ, ඇස් ආවරණ, පාවරණ, අත් ආවරණ, ආරක්ෂිත ඇඳුම් කට්ටල පැළඳීම අනිවාර්යයි. මෙලෙස ක්‍රියාකාරකම් කිරීමේදී එය ක්‍රියාකාරකමට සහභාගී වන පුද්ගලයන් එයාවට සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට එම කාර්ය නිම කිරීම අත්‍යවශ්‍ය වේ. කර්මාන්තශාලාවල වැඩ කරන පුද්ගලයන්ට තුවාල සිදුවීමෙන් වළක්වා ගැනීම සෑම රටක්ම කටයුතු කිරීම අනිවාර්යයි. අපි දන්නවා සෞඛ්‍ය ආරක්ෂාව පාඩමේදී කතා කරා සේෆ්ටි ෆස්ට්. මේ ස්ථානව ගිනි ගන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්, පිලිස්සෙන්න පුළුවන්, විදුලි සැර වදින්න පුළුවන්. එවැනි ආරක්ෂක ක්‍රමවේදයන් භාවිතා කිරීම අනිවාර්ය බව තමයි මේ කොටසේදී දුවේ පුතේ ඔබ සමග සාකච්ඡා කරන්නේ. ඒ නිසා සෑම රාජ්‍යයක්ම අනතුරුදායක සේවාවන් කරන වැඩකරුවන්ට වඩා හොඳ ආරක්ෂාවක් ලබා දීමට නීති රෙගුලාසි සම්පාදනය කරයි. සේෆ්ටි රූල්ස් ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් සේෆ්ටි රූල්ස් පවත්වනවා. ඒ පිළිබඳව ඔබ දැන් අවධානය අධ්‍යයනය කර හමාරයි දුවේ පුතේ. දැන් අපි යමු මේ පෑසුම් ක්‍රමවලදී ආරක්ෂාව සලසා ගන්නා ආකාරය පිළිබඳව. ඔබද පාසල කර්මාන්තශාලා නැතහොත් කාර්මික විද්‍යාලවලදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වන විට ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කළ යුතුයි. අපි ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන අවස්ථාවේදී අපි හිතමු වෙල්ඩින් කරන්න තියනවා. පාසන සිදු වෙනවා. එවැනි අවස්ථාවක අපි කොහොමද අපේ ආරක්ෂාව අන් අයගේ ආරක්ෂාව තහවුරු කරන්නේ? ඔබ මේ වැඩ කොටස් අල්ලන ක්‍රමවේදය, වැඩ කොටස් කලම්ප කරන ක්‍රමවේදය, ධාරාවෙන් ආරක්ෂා වන විදිය, නිකුත් වන ගිලි පුළිඟු වලින් ආරක්ෂා වන ක්‍රමවේද පිළිබඳවත් බොහෝ සෙයින් අවධානය පසුවිය යුතුයි දුවේ පුතේ. තාක්ෂණික ක්‍රියාකාරකම් කරන විට අහම්බෙන් සිදුවිය හැකි අනතුරු අපි බලමු මේ ආකාරයට. උදාහරණ 1. විදුලි යන්ත්‍රයක් විදීමේ කාර්යයක් සිදු කරන විට ක්‍රියාකාරකම් කරුගේ කෙස් යන්ත්‍රයේ පැටලීම නිසා අනතුරු සිදුවීමේ අවකාශයක් පවතී. දැන් අපි මේ පාඩමේදී දුවේ පුතේ සාකච්ඡා කරලා තිබෙනවා කැපීම, විදීම, රැහීම, නිමහම් කිරීම, එකලස් කිරීමේ ශිල්පීය ක්‍රම. මේ උදාහරණයෙන් සිදු කරන්නේ විදීම සිදු කරන විදීම කටුව එහෙම නැත්නම් ඉද්ද විශාල වේගයකින් RPM එකකින් කැරකෙනවා. මේ අවස්ථාවේදී විදීම සිදු කරන අවස්ථාවේදී පුද්ගලයාගේ කෙස්, ඇඳුම් වල කොටස් යන්ත්‍රතුරට යන්න පුළුවන්. එහිදී ඔහුට විශාල අනතුරක් සිදුවීමේ හැකියාවක් පවතිනවා. විදුලි විදුම් යන්ත්‍රයේ ඉද්ද පැටලීම නිසා අනතුරු සිදුවීම හැකියාව ඇත. මෙහිදී ඉද්ද විශාල වේගයකින් කැරකවේ. සමහර යන්ත්‍ර විනාඩියකට වට 1500ක පමණ වේගයකින් කැරකෙනවා. විනාඩියකට වට 1500ක පමණ වේගයකින් RPM එක rotation per minute RPM එක කැරකෙනවා. මේ අවස්ථාවේදී ඊට වැදගත් වෙනවා ඒ කොටස් වලට යන්ත්‍ර තුරට ඔබගේ ශරීර කෙස් ඒ වගේම ඇඳුම් කොටස් ගමන් කිරීමෙන් අනතුර වළක්වා ගැනීම. මේ රූප සටහනේ රූප රාමුවේ පේන්නේ එවැනි අවස්ථාවකදී
මේ විදුම් යන්ත්‍රයක් තුළට ගමන් කිරීම වළක්වා ගැනීම සඳහා හිසකෙස් ආවරණ වන පරිදි හිස් ආවරණයක් පැළඳීම. මේ තමයි සෞඛ්‍ය ආරක්ෂාව පවත්වා ගන්න ආකාරය. ඒ වගේම දුවේ පුතේ අපි අවධානය යොමු කරමු මෙවැනි අවස්ථාවක දිගු කෙස් සහිත පුද්ගලයෙක් මෙම යන්ත්‍රයේ වැඩ කරන විට හිසකෙස් ආවරණය පැළඳිය යුතුයි. එසේ නැතහොත් හිසකෙස් ගැලවී යා මුහුණ තුවාල වීම සිදුවිය හැකිය. මේට අමතරව Taman ඇඳ පැළඳ සිටින ඇඳුම් ආභරණ මෙවැනි යන්ත්‍ර තුළට යාමෙන්ද විවිධ අනතුරු සිදුවීමේ ප්‍රවණතාවක් පවතී. මේ විදුම් යන්ත්‍රය තුළට ඔබ පැළඳ සිටින මාලය, ඔබ අතේ තිබෙන අත් පළඳනාව, බ්‍රේස්ලට් වගේ දේවල් ගමන් කරන්න පුළුවන්. නිසා ඒවා ගලවා නිසි පරිදි සකස් කරමින් මේ යන්ත්‍ර තුල එක වැඩ කිරීම අනිවාර්යයි. එනිසා කර්මාන්තශාලාවල විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමේදී ආරක්ෂාකාරීව කටයුතු කළ යුතු වන්නේ තමාට මෙන්ම අන්‍යයන්ටද සිදුවන අනතුරු වලින් ආරක්ෂා වීමටය. මෙවැනි අනතුරු අහම්බෙන් හෝ නොසලකිලිමත්කම නිසාද සිදුවිය හැකිය. අහම්බෙන් වෙන්නත් පුළුවන්, නොසලකිලිමත්කම නිසාද මෙවැනි අනතුරු වෙන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂා වීම වැදගත් වෙනවා. උදාහරණයක් ලෙස යන්ත්‍ර විශාල වශයෙන් ස්ථාපනය කර ඇති යන්ත්‍රාගාර හෝ රථ වාහන අලුත් වැඩියා කරන ගරාජවල වැඩබිමෙහි නිතරම තෙල් වැටීමට ඉඩ කඩ ඇත. ඒ වගේම මේ යන්ත්‍ර ස්නේහණය කිරීම සඳහා මේ යන්ත්‍ර තුල විදීමේ, කැපීමේ, රැහීමේ, නිමහම් කිරීමේ උපකරණ භාවිතා කිරීමේදී ඒ වාගේ තිබෙන ලිහිසි ද්‍රව්‍ය පොළොව මත වැටෙන්න පුළුවන්. ඒවා මත ලිස්සා අනතුරු සිදුවීමේ ප්‍රවණතාවක්ද පවතිනවා. ඒ පිළිබඳවත් ඔබ ක්‍රියාකාරකම් කිරීමේදී ආරක්ෂාකාරී වෙන්න ඕනේ. අප බොහෝ වැඩ කටයුතු එකලස් කිරීම වැඩ කටයුතු. මේ වැඩ කටයුතු කිරීමේදී මේ අපි කතා කරන උදාහරණ වලට අමතර විවිධ ශේෂ්ත්‍ර ගණනාවක් ඔස්සේ විවිධාකාර අනතුරු වෙන්න පුළුවන්. ඒවා අවම කරගන්න ඕනේ දුවේ පුතේ. යන්ත්‍ර සේවා කිරීමේදී යන්ත්‍ර වලට යොදන සිසිලන කාරක බිමට විසිවීම නිසා එම කර්මාන්තශාලාව බිම ලිස්සන සුළු විය හැකිය. එවැනි බිමක කාර්මිකයන්ගේ ඇවිදීමේදී ලිස්සා යාම සිදු වෙන්න පුළුවන්. එනිසා මේ සෞඛ්‍ය සහ ආරක්ෂාව කියන පාඩම එකතු කරමින් මේ අපි කරන ප්‍රොඩක්ෂන් එහෙම නැත්නම් එකලස් කිරීමේ පාඩමත් එකතු කරමින් ඒ පාඩම් දෙකේම එකතුවකින් කොහොමද සෞඛ්‍ය ආරක්ෂාව පවත්වා ගන්න කියන කාරණාව ඔබට අධ්‍යයනය කිරීම සඳහා තමයි මේ පාඩමත් එක්ක සෞඛ්‍ය ආරක්ෂාව මා නැවත වතාවක් සාකච්ඡා කරන්නේ. මෙවැනි කොටස් වලින් ඔබට විභාග ප්‍රශ්න අහන්න පුළුවන්. මෙවැනි ආකාරයක්. උදාහරණයක් විදිහට එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් තුල ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරගන්න ආකාරයට අදාළ උදාහරණ කිහිපයක් ගෙන හැර දක්වන්න. මෙන්න මෙවැනි ප්‍රශ්න ඔබෙන් අහන්න පුළුවන් දුවේ පුතේ. ඒවට සූදානම් වීම සඳහා මේවා මතක තබා ගැනීම අනිවාර්ය වෙනවා. ඒ නිසා තෙල් පිස දැමීම කළ යුතුය. තවද ද්‍රව්‍ය අසුරා තැබීමේදී පිළිවෙලකින් තොරව තැබීමෙන් ඒවා වැඩපෙළේ ගමන් කරන්නාගේ ශරීරයේ හෝ ශරීර අවයව වලට වැදීමට බොහෝ සෙයින් ඉඩ කඩ ඇත. විශේෂයෙන් අපි යකඩ, වානේ, ඇලුමිනියම් මේ වගේ දේවල් කොටස් එකතු කිරීම සඳහා භාවිතා කරනවා. ඒවා පිළිවෙලට ගබඩා කර තබා ගන්න ඕන. තැන තැන විසිර වෙමින්, තැන තැන ස්ථානගත කර තිබීමෙන් ශරීර අවයවවල වැඩි භෞතික වශයෙන් සිදුවන අනතුරුද මේ එකලස් කිරීම කර්මාන්තවලදී අපට දැක් ගන්න පුළුවන්. එබැවින් ද්‍රව්‍ය ගබඩා කිරීමේදී නිසියාකාරයට ගබඩා කර තැබීම අනිවාර්ය වේ. මේවා ගබඩා කරගන්න නිසි ස්ථානත් ගමන් කරන මාර්ගවලින් ඉවත් කරලා ඒවා ආවරණ කරලා නිවැරදි ආකාරයට තබා තිබෙන ක්‍රමවත් වැඩ ඔබ අන්තර්ජාලය තුර පරීක්ෂා කිරීමේදී දුවේ පුතේ ඔබට දැක් ගැනීමට හැකි වෙනවා. අනතුරු සිදුවිය හැකි ආකාරය අපි බලමු. කර්මාන්තශාලාවල වැඩබිම් වල සිදුවන අනතුරු පිළිබඳව සොයා බැලීමේදී ඒවා පහත ආකාරයට වර්ග කරන්න පුළුවන්. අප මේවා බොහෝ සෙයින් සාකච්ඡා කර තිබෙනවා. අපි දැන් අවධානය යොමු කරමු එකලස් කිරීමේ කර්මාන්තශාලාවක අනතුරු වෙන්න පුළුවන් ආකාරය. ආයුධ උපකරණ මගින් අපි කතා කරන කැපීම්, විදීම්, රැහීම්, නිමහම් කිරීම ආයුධ උපකරණ වලින් අනතුරු වෙන්න පුළුවන්. යන්ත්‍ර මගින්, යන්ත්‍ර විදුලි යන්ත්‍ර මගින් සිදුවන අනතුරු ඔබ දන්නවා විද්‍යුත් ඡාප පැසීම් ක්‍රමය, ටිග්මික් පැසීම් ක්‍රමය, විදුලි ධාරාව භාවිතා කරනවා. නිබඳුම් යන්ත්‍ර, විදීමේ යන්ත්‍ර ධාරාව භාවිතා කරනවා. ඒවා කාන්දු වීමෙන්, ධාරා කාන්දු වීමෙන් ගිනි ගැනීම පිලිස්සීම වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්.
ඒ වගේම විදුලිය මගින් සිදුවන අනතුරු නිසි පුහුණුවක් නොමැතිකම නිසා සිදුවන අනතුරු. ලේත් යන්ත්‍රය ලේත් මැෂින් එක විශාල RPM එකකින් වේගයකින් භ්‍රමණය වන උපකරණයක්. කටු මේ රැහීම ගෙවා දැමීම සිදුරු කිරීම සඳහා විවිධ කටු භාවිතා කරනවා. මේවා ශරීර අවයව සමග ස්පර්ශ වෙලා ගැටිලා තුවාල සිදු වෙන්න පුළුවන්. ගින්දර මගින් සිදුවන අනතුරු ගිනි ඇති වෙන්න පුළුවන්. විදුලි ඡාප පැසීම් ක්‍රමේදී ගිනි පුළිඟු විසි වෙලා අදාළ ස්ථානවල තිබෙන කාඩ්බෝඩ් රෙදිපිලි වගේ දේවල් මගින් ගින්නක් ඇතිවීමේ අවදානමක් පවතිනවා. රසායනික ද්‍රව්‍ය මගින් සිදුවන අනතුරු අපේ සමහර අවස්ථාවලදී නිමහම් පෘෂ්ඨ නිමහම් කරලා ඒ නිමහම් කරන පෘෂ්ඨවල ආරක්ෂාව සඳහා විවිධාකාර රසායන ද්‍රව්‍ය භාවිතා කරනවා. ඒවා ශරීර අවයව ඇස් වලට පතිත වීමෙන් අනතුරු සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ආයුධ උපකරණ මගිනුත් මේ ආකාරයෙන් සිදු වෙන්න පුළුවන් අනතුරු පිළිබඳවත් දුවේ පුතේ අපි ඔබත් සමග මේ වෙද්දී සාකච්ඡා කළා. හමාරයි. ආයුධ උපකරණ මගින් සිදුවන අනතුරුවලදී පරීක්ෂාකාරී බවකින් තොරව මිටි භාවිතා කිරීමේදී මිට ගැලවී යාම හැකිය. ලී භාවිතා කරමින් එකලස් කිරීමේදී නියන සමග අතකොළුව මිටිය භාවිතා කරන අවස්ථාවේදී මිටි පහර වදින්න පුළුවන්. එවැනි අවස්ථාවක අවට සිටින අයටද මෙන්ම තමාටද අනතුරු සිදු විය හැක. මිට ගැලවී ගොස් තව කෙනෙකුගේ වදින්න පුළුවන්. තමාගේ නියපොත්තේ වදින්න පුළුවන්. ඇඟිලිවල වදින්න පුළුවන්. මෙමගින්ද ඔබ ආරක්ෂාකාරී විය යුතුයි. විදුලි යන්ත්‍ර මගින් සිදුවන අනතුරු සඳහා උදාහරණ ආරම්භයේදී සාකච්ඡා කරා. අපි මුල් පාඩමේදී ආරම්භක පාඩමේදී මේ පිළිබඳව සාකච්ඡා කරා. සෞඛ්‍ය සහ ආරක්ෂාවේදී විදුලිය මගින් සිදුවන අනතුරු නිවැරදි ආකාරයට විදුලිය සම්බන්ධ නොකිරීම නිසා සිදුවිය හැක. එම නිසා නිසි ආකාරයේ විදුලි රැහැන් සම්බන්ධ නොකිරීමක් නිසා ඇති වෙන්න පුළුවන්. විදුලිය භාවිතා කිරීමේදී විශේෂයෙන් බ්‍රේකරයක් වෙනම බ්‍රේකරයක් MCBයක් කරහා ධාරාව ලබා ගන්නවා. ට්‍රිප් ස්විච් එකකට RCCBට සම්බන්ධ කරනවා. ධාරා කාන්දු වීමක් සිදු වුවහොත් ක්ෂණිකව ඉක්මනින් එය විසන්ධි වෙලා යන තරමට මේ පරිපත සකස් කර ගන්න ඕනේ. ඒ පරිපත හා සම්බන්ධ රැහැන් paludu නොවී තිබෙන්න ඕනේ. paludu වී තිබෙන අවස්ථාවක තාපය ජනනය වෙලා ගින්නක් ඇතිවීමේ සම්භාවිතාවය තිබෙනවා. උපකරණ පිලිසී යන්න පුළුවන් නිසා නිවැරදි විදුලි පරිපතත් එක්ක මේ විදුලි යන්ත්‍ර වැඩ කළ යුතුයි. සමහර විදුලි යන්ත්‍ර තිබෙනවා අධික ධාරාවක් ඇද ගන්න. අපි තුමු ලොකු ලේත් මැෂින් එකක්. ලොකු විදුම් යන්ත්‍රයක් අධික ධාරාවක් ලබා ගන්න උපකරණයක්. ඒ ධාරා ලබා ගන්න උපකරණයට ගැළපෙන යොත රැහැන භාවිතා කළ යුතුයි. අඩු විස්කම්බ සහිත රැහැනක් භාවිතා කරන අවස්ථාවකදී ඒ ධාරාව ගමන් කිරීමට නොහැකි වීමෙන් එය උණු අළු වී පිච්චි අවට පරිසරයේ ගින්නක් ඇතිවීමේ සම්භාවිතාවයකුත් තිබෙනවා. මේවා ඔබ නිවැරදි ආකාරයෙන් භාවිතා කිරීම අනිවාර්ය වෙනවා. ගින්දර මගින් සිදුවන අනතුරු. අපි දන්නවා ගින්දර එහෙම නැත්නම් ගින්නක් ඇති වෙන්න හේතු සාධක තුනක් තාපය අවශ්‍යයි. දහන පෝෂකය අවශ්‍යයි. ඔක්සිජන් වායුව අවශ්‍යයි. මේ තුන එකතු වීමෙන් තමයි ගින්නක් ඇති වෙන්නේ. වැඩ කරන කර්මාන්තශාලාවක එකලස් කිරීම සිදු කරන කර්මාන්තශාලාවක ගින්නක් ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් තිබෙනවා. මේවා අපි හඳුනාගෙන මේ ගින්න මැඩලන්නත් අපේ දුවේ පුතේ කටයුතු කළ යුතුයි. ගින්නක් ඇතිවීම සඳහා සාධක තුනක් එක් විය යුතුය. ඒවා නම් තාපය, වාතය ඇති ඔක්සිජන් වායුව හා දැවෙන ද්‍රව්‍ය 1000ක අවශ්‍ය වෙයි. මින් එක් සාධකයක් හෝ ඉවත් කළොත් ගින්න ඇති නොවේ. ගිනි නිවීමේ වඩාත්ම සුදුසුම ගිනි නිවීමේ ක්‍රමය වන්නේ ඔක්සිජන් අඩංගු වාතය ගින්න කරා ළඟා වී වැළැක්වීමයි. ගිනි වර්ග 4ක් පවතිනවා. මොනවද මේ ගිනි වර්ග 4? දැව කඩදාසි රෙදි ආදී සාමාන්‍ය අමුද්‍රව්‍ය වලින් හට ගන්නා ගින්න. මේ එකලස් කිරීමේ කර්මාන්තශාලාව රෙදි පිළි කාඩ්බෝඩ් ද්‍රව්‍ය භාවිතා කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ගිනි නිවීමේ උපකරණ නිවැරදිව ස්ථානගත කර තිබීම ජාත්‍යන්තර ජාතික ප්‍රමිතීන්ට අනුකූලව තබා ගැනීම වැදගත් වෙනවා. භූමි තෙල්, පෙට්‍රල්, ග්‍රීස් වැනි ගිනි ගන්නා ද්‍රව්‍ය වලින් ඒ කර්මාන්තශාලාවේ උපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා සමහර අවස්ථාවල තෙල් වර්ග ස්ථානගත කර ගබඩා කර තිබෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක අනතුරු වෙන්න පුළුවන්. සජීවී ඉලෙක්ට්‍රික් උපකරණ වලින් ඉක්මනින් දැවෙන ද්‍රව්‍ය මෙන්න මේ ආකාර වලින් ගින්න ඇති වෙන්න පුළුවන් දුවේ පුතේ.
ඒවා පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. එකලස් කිරීමේ කර්මාශාලාවක් පවත්වාගෙන යන අවස්ථාවකදී. රසායනික ද්‍රව්‍ය මගින් සිදුවන අනතුරු. මේ රසායනික ද්‍රව්‍ය මගින් සිදුවන අනතුරු අපි නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. භෞතික සහ සෞඛ්‍යයට සිදුවන අනතුරු. භෞතිකව රසායනික ද්‍රව්‍ය ශරීරය මත වැටි පිලිස්සෙන්න පුළුවන්. භෞතිකයි. ඒ වගේම රසායනික ද්‍රව්‍ය කිසි ආකාරයකින් ශරීරගත වෙලා ඒ තුලින් අනතුරු වෙන්න පුළුවන් සෞඛ්‍යයට. මේ අනතුරු දෙක පිළිබඳවත් අවධානය පසුවින් වැදගත් වෙනවා. එහිදී සමහර අවස්ථාවලදී මේ රසායනික ද්‍රව්‍ය මගින් දීර්ඝකාලීන ආබාධ හෝ ජීවිතක්ෂයට මරණයට පත් වෙන්නත් හැකියාව තිබෙන බව තේරුම් ගන්න. ඒ නිසා නිසි ආරක්ෂිත මෙවලම් ඇඳුම් පැළඳුම් අත්ආවරණ පාවරණ මුඛ ආවරණ හිස් ආවරණ පැළඳීම සමග වැඩ කිරීම දුවේ පුතේ අනිවාර්යයි. නිසි පුහුණුවක් නොමැතිකම නිසා සිදුවන අනතුරු අපි විශේෂයෙන් වැඩ කරන කර්මාන්තශාලාවක් ගත්තාම උදාහරණයක් විදිහට ලේත් මැෂින් එක. මේ ලේත් මැෂින් එකේ නිසි පුහුණුවක් තිබුණ නැත්නම් ඌට ඒ වැඩ කොටස් සමග යන්ත්‍ර සමග නිසි ආකාරයෙන් නිසි ප්‍රමිතියකින් වැඩ කරන්න බෑ. ඒ නිසා මේ උපකරණ භාවිතා කරන ක්‍රමවේදය යන්ත්‍ර කොටස් කටු නිවැරදි ආකාරයෙන් භාවිතා කරන විදිය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරන ආකාරය සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් පැළඳුම් භාවිතා කරන ආකාරය අපි කියනවා මේකට PPE personal protective equipments පුද්ගල ආරක්ෂක උපකරණ පළඳින ආකාරය පිළිබඳ දැනුවත් වෙනවා. අපි කියමු නොපුහුණු පුද්ගලයෙක් මේ ලේත් මැෂින් එකේ වැඩ කොටසක විෂ්කම්භය අඩු කරනවා. එවැනි අවස්ථාවක ලෝහ කොටස් ගැලවී ඇසමත පතිත වෙන්න පුළුවන් විශාල අවදානමක්. ඒ නිසා ඒවා පුහුණු වීමෙන් අනතුරුව දුවේ පුතේ ඒ වාගේ වැඩ කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඔබද ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන අවස්ථාවේදී ප්‍රොඩක්ෂන් පාඩම එහෙම නැත්නම් මූලික එකලස් කිරීමේ තාක්ෂණ වේදයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ කරන අවස්ථාවේදී අනිවාර්යෙන් සුදුසු ඇඳුම් පැළඳුම් ආරක්ෂිත මෙවලම් භාවිතා කිරීමත් වැදගත් වෙනවා. ඒ වගේම අපි අවධානය යොමු කරනවා වැඩ කරන ස්ථානයට අදාළව විනය පවත්වා ගැනීම. ඩිසිප්ලින් එක. හූ කියමින් උසුළු විසුළු කරමින් විහිළු තහළු කරමින් දුරකථන ජංගම දුරකථන ආදී භාවිතා කරමින් නොවිසිල්ලෙන් අපරීක්ෂාකාරී බවෙන් පසුවීම විනය කඩකිරීමක් ලෙස අපි ගන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී බොහෝ විට නොසිතූ නොපැතූ ආකාරයෙන් දරුණු අනතුරු වෙන්න පුළුවන් දුවේ පුතේ ඔබ වැඩ කරන ස්ථානයේදී. එය පවත්වා ගැනීමෙන් මේ එකලස් කිරීම සිදු කිරීම වැදගත් වෙන නිසා සමහර එකලස් කිරීමේ ආයතන නීති පද්ධති පවත්වලා තියෙනවා. එහිදී විශේෂයෙන් ඔවුන්ගේ සඳහන් කර තිබෙන උදාහරණයක් ලෙස වැඩ කරන අවස්ථාවේ කිසිම විදියක ජංගම දුරකථන භාවිතා කරන්න බෑ. වැඩ කරන කිසිම අවස්ථාවක තව පුද්ගලෙක් සමග කතා බහ කරන්න බෑ. මෙන්න මෙවැනි නීති පද්ධති පවත්වා ගන්නවා නිවැරදි විනය වැඩබිම වැඩ කරන ඒකකය තුළ පවත්වා ගැනීම සඳහා. සපයති ආරක්ෂක උපකරණ භාවිතා කිරීම. අපි මෙහිදී කතා කරනවා personal protective equipments පුද්ගල ආරක්ෂක උපකරණ පිළිබඳව. මේ පුද්ගල ආරක්ෂක උපකරණ නිවැරදිව පැළඳිය යුතුයි. නිවැරදිව පවත්වා ගත යුතුයි. ඒ වගේම ගුණාත්මක බවෙන් ඉහළ උපකරණ භාවිතා කිරීම අනිවාර්ය වෙනවා. ඒ මගින් අනතුරු සිදුවීමේ සම්භාවිතාවය අවම කරගැනීමේ හැකියාව තිබෙනවා. නිවැරදි ඇඳුම් ඇඟලා වැඩහලට ඇතුළු වීම මේ කාරණාවත් වැදගත් වෙනවා. වැඩපළට එනකොට හිස් ආවරණ, අත්ආවරණ, පාවරණ නිවැරදි කබායන් පැළඳ සිටීම අත්‍යවශ්‍යයි. අනතුරක් කොයි වෙලාවක සිදුවේද කියන කාරණාව අපිට කියන්න බෑ. උවදුරු වැඩ කරන පරිසරය අපට ඕනෑම අවස්ථාවක තිබෙනවා. ඒ උවදුරු සක්‍රිය වෙලා ඒ අනතුරක් සිදුවීම හැකියාව පවතින නිසා නිරන්තර අවධානයෙන් සිහියෙන් සිටීමත් නිවැරදි ඇඳුම් පැළඳුම් ඇඟලා වැඩහලට ඇතුළු වීමත් අප එකලස් කිරීමේ තාක්ෂණ වේදය සාකච්ඡා කිරීමේදී ඔබව දැනුවත් කරනවා. මේ තිබෙන්නේ සෞඛ්‍ය ආරක්ෂක උපකරණ අත් ආවරණ පාවරණ රූපේ දක්වන ආකාරයට මේ බොහෝ සෙයින් වෙල්ඩර් කෙනෙකු එහෙම නැත්නම්
පෑසුම් කටයුතු සිදු කරන පුද්ගලයෙකු පැළඳ සිටිය යුතු උපකරණ ලෙසයි මේ අප පෙන්වන්නේ. අනතුරු ඇතිවිය හැකි ස්ථාන ඉදිරිපිට අනතුරු පුවරු ප්‍රදර්ශනය කිරීම. අපි ඒවට කියන සයින් බෝඩ්ස්, සංඥා පුවරු. මේ රූපයේ දැක්වෙන ආකාරයට මේ සංඥා පුවරු වෙල්ඩින් ඒරියා එකලස් කිරීමේ කර්මාන්තශාලාවකදී වෙල්ඩින් ඒරියා එකක්. එහිදී කියනවා ඇස් ආවරණ පළදින්න. අධික ආලෝක ධාරාව දෙස ඍජුව බලන්න එපා. අනතුරක් වෙන්න පුළුවන්. Safety first. Harmful chemicals තිබෙනවා. මෙන්න මේ විදිහේ සංඥා සයින් බෝඩ්ස් ඉදිරිපත් කර තිබීමෙන් අනතුරු සිදුවීමේ සම්භාවිතාවය අවම කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම ද්‍රව්‍ය බාන නිවැරදිව එසවීම සහ ගෙන යාමට ඉගෙන ගත යුතුයි. මේ රූප රාමුවේ දැක්වෙන ආකාරයට එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් තුල බර යකඩ කොටස්, බර ලෝහ, ලී කොටස් ඔසවන්න තිබෙනවා. ශාරීරික ආබාධ, කොන්දේ ආබාධ මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉනිමගක් යකඩ කොටසක් එහා මෙහා ගෙන යාමේදී ඒවා තවත් පුද්ගලයෙකු සමග ගැටි අනතුරු වෙන්න පුළුවන්. මේ පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ විදිහට අපි පවත්විය යුතු ආරක්ෂක ක්‍රමවේදයන් ගණනාවක් සාකච්ඡා කරා. මූලික එකලස් කිරීමේ ශිල්පීය ක්‍රම භාවිතා කරමින් එකලස් කරන කර්මාන්ත ආයතනයක් තුළ කර්මාන්ත ශාලාවක වැඩපළක ආරක්ෂක පිළිවෙත් හා උපදෙස් පිළිපැදීම අනුගමනය කිරීම, ආරක්ෂාකාරී කාර්යයන් ඉටු කිරීම, අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම, ඒ වගේම හදිසි අනතුරකදී දිය හැකි ප්‍රථම ආදර්ශනය කර පෙන්වීමට හැකියාව ලැබීමෙන් එකලස් කරන කර්මාන්ත ශාලාවක් සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙන්න මේ ආකාරයට අප මේ මූලික එකලස් කිරීමේ තාක්ෂණ වේදයේ පාඩම භාවිතා කරන අමුද්‍රව්‍ය, ශිල්පීය ක්‍රම සාකච්ඡා කරමින් අපි ඉදිරියට රැගෙන ගියා. නමුත් දිනෙන් දින දියුණු වන තාක්ෂණයත් එක්ක මේ එකලස් කිරීමේ කර්මාන්තවලට නවීන තාක්ෂණ එකතු වෙනවා. ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, රොබෝ තාක්ෂණය, නැනෝ තාක්ෂණය, කම්පියුටර් තාක්ෂණය. වර්තමානයේ තිබෙන්නේ සම්පූර්ණයෙන්ම කාර්මීකරණය කරලා ඌ මේ එකලස් කිරීමේ කර්මාන්තවලට නවීන තාක්ෂණ එකතු වෙලා. මේ නවීන තාක්ෂණ එකතු වීමෙන් මේ යන්ත්‍ර පත් වෙනවා CNC යන්ත්‍ර බවට. CNC කියලා කියනවා Computer Pneumatic Control Machines. මිනිසා විසින් සිදු කරන ක්‍රියාදාමයන් වර්තමානයේදී සිදු කරන්නේ කම්පියුටර් පද්ධතියකට එක් වූ රොබෝවන් මගින්. මෙන්න මේ පිළිබඳව අප මේ පාඩමේ අවසාන පරිච්ඡේදයේදී කතා කරනවා කොහොමද මේ යන්ත්‍රවලට කැපීමේ විදිහේ රැහීමේ ගෙවීමේ උපකරණ වලට කොහොමද කම්පියුටර් තාක්ෂණ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ එකතු වෙලා CNC මැෂින් නිර්මාණය වී තිබෙන්නේ කෙසේද කියන කාරණාව. අවසාන කොටසත් එක්ක අපි එකතු වන තෙක් දුවල පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්.